සියලු දෙනාගේම අවසරයි. පළමු කොටම මෙම අවස්ථාවට අපට ආරාධනා කිරීම පිළිබඳව හේතුවාදීන්ගේ සංගමයට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කාලෝ ෆොන්සේකා ඔහුගේ ජීවිත කාලය තුළ අපේ සමාජය වෙනුවෙන් විවිධ ශේස්ත්‍රයන් හරහා කරන ලද මැදිහත් වීමට කරන ලද දායකත්වයට අපි අපේ ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම ඔහු පිළිබඳව ගත්තොත් ඔහු විටක මහාචාර්යවරයෙක් ලෙස, තව විටක වෛද්‍යවරයෙක්, තව විටක වාමාංශික දේශපාලනයේ ප්‍රමුඛ ක්‍රියාධරයෙක්, මානවවාදී, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, මේ ආදී ශේස්ත්‍ර ගණනාවක නියැලුණු කෙනෙක්. ඉතින් මම හිතනවා ඔහුගේ ඒ කාර්යභාරයන් පිළිබඳ කතා කරනකොට මටත් වඩා ඒ පිළිබඳ කතා කර හැකි බොහෝ අය මෙතන ඉන්න බව මම දන්නවා. ඔහුගේ විශ්වවිද්‍යාල දිවිය ගැන කතා කරනවා නම් ඒ ගැන කතා කරන අය. ඔහුගේ දේශපාලන දිවිය ගැන කතා කරනවා නම්, ඔහුගේ වෛද්‍ය වෘත්තිය ගැන කතා කරනවා නම්, ඔහුගේ සමාජ ක්‍රියාකාරීත්වයන් ගැන කතා කරනවා නම් මම හිතන්නේ විශාල පිරිසක් ඉන්නවා මටත් වඩා වැඩි මෙතන මේ පිළිබඳ කතා කළ හැකි. මා දන්නවා එළියෙත් බොහෝ පිරිසක් ඉන්න බව මේ පිළිබඳ කතා කරන්න පුළුවන්. ඉතින් එක පැත්තකින් මේ කාලෝ ෆොන්සේකාගෙන් විටකින් ඇහුවා ඔබ කවුද කියලා. මම හිතන්නේ ඒක කිව්වොත් ප්‍රමාණවත් කියලා. මේ 2016 පුවත්පතක පළ වූ සමුග සාකච්ඡාවක්. මොකක්ද මේ කාලෝ කියන්නේ? ඇත්තට මම ඒ ගැන හිතලා නැහැ. එක වෙලාවක බාල පරපුරේ 4 දිනක් මගෙන් සංගීතයට වූ සේවය ගැන උපහාරයක් කළා. මේකට වසන්ත කුමාර කොබවක ගීතයක් රචනා කරලා තිබුණා. මන් ගැන සින්දුවේ තිබුණේ කාලේ මිනිසා කියලා. මට හරි ලැජ්ජයි. ඒත් කාලෝ. මට හරි ලැජ්ජයි. එහෙම කියනකොට ඒත් ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ඒ අතරේ යාළුවෝ හුඟ දෙනෙක් කියන්නේ නම් ධම්මස්සවන කාලෝ කියලා. ඒත් මම මා ගැන හඳුන්වා දෙන්න කැමති නවීන විද්‍යාත්මක චින්තනය ප්‍රගුණ කරන මානව හිතවාදයේ අදහන ලාංකීය අනන්‍යතාවයක් අගයන ජ්‍යෙෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෙක් විදියට. ඒ තමයි කාලෝ ගැන කියලා තියෙන්නේ. ඉතින් මා හිතනවා ඒ පිළිබඳව කලින් කිව් පරිදිම කතා කරන්න බොහෝ අය ඉන්නේ. ඉතින් මේ සාකච්ඡාවට අපට ආරාධනා ලැබෙන්නේ ඇයි කියන එක අපි වංගීස අනූප ලෙස නේද? ඔහුගේ මූණ පුතේ සටහන් කරලා තිබුණා මෙහිම. ජාතිකවාදී නොවන වාම ජනප්‍රියවාදයක් සහ පාරභෞතික විද්‍යාත්මක නොවන බුද්ධිවාදයක් යනු එකිනෙකින් වෙන්නු ව්‍යාපෘති දෙකක් නොව අන්‍යෝන්‍ය වශයෙන් පරායත්ත පොදු ව්‍යාපෘතික කොටස් දෙකකි. හේතුවාදී සංගමේ පුනරාගමනය යනු මේ දෙක එක් කරන අනාගත භාවිතයක මූලාරම්භය විය හැකිය. මේ දෙක එක් කරන අනාගත භාවිතයක මූලාරම්භය විය හැකිය. අන්න ඒ නිසා වෙන්න පුළුවන් මේ අවස්ථාවට මට ආරාධනා කරේ. මම හිතනවා. ඉතින් ඒ නිසා මම හිතනවා කාලෝ ගැනට වඩා මම හිතන්නේ මේ ඇති වී තිබෙන තත්ත්වය ගැන යමක් කතා කළ යුතුයි කියලා. වෙනදාටත් වඩා වැඩි මේ සාකච්ඡාව ප්‍රබල තලයට ඇවිල්ලා තිබෙනවා මේ මිත්‍යාව පිළිබඳ සාකච්ඡාව. මා දැක්ක මේ ලංකකදී ලංකාවේ ප්‍රධානතම ධනපතියා ඔහුගේ දේශනාවකදී කියනවා ඔහු ගෙදරින් එළියට බහින්නේ රාහු කාලය බලලා කියලා. ප්‍රධානී ලංකාවේ ප්‍රධානතම ධනපතියා. ඒ වගේම ඔහු කියනවා මං අත්දැකීමෙන් අත්විඳලා තිබෙනවා රාහු කාලයේ බලලා ගෙදරින් එළියට බයපු හැම අවස්ථාවකම මට සාර්ථක ප්‍රතිඵල ගෙනත් දී තිබෙන බව. ඒතරේ මොන තරම් සමාජයට බලපෑමක් කළ හැකිද? ඊළඟ තවත් ප්‍රවෘත්ති ගණනාවක් අපි දැක්කා මේ මෑතකදී මම දැක්කා එක්තරා කෙනෙක් මේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් පිළිබඳ නඩුවක් පැවරුවට පස්සේ ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවේ පොල් ගෙඩියක කපුරු පෙත්තක් තියාගෙන ඇවිල්ලා කපුරු පෙත්ත පත්තු කරලා මේ පොල් ගෙඩිය ගහලා නේද? ඒ නම් තුනකුත් කියලා මෙයයි විනාශ වෙන්න කියලා. මම දැක එක මාධ්‍යත් වාර්තා කරනවා විනාශ වේවි කියලා හිතලා මම හිතන්නේ. සමහර මාධ්‍ය. ඇත්තටම සමහර මාධ්‍ය වාර්තා කරේ විනාශ වෙයි කියලා හිතලම කියලා මම දන්නේ.
එහෙම වාර්තා කරන්න ඇති. ඒ නිසා වෙනදාට වඩා මේක එක යුගයක තිබුණු තලයට වඩා මේක වෙනස් තලයකටද ඇවිල්ලා තිබෙනවා. 60 දශක 70 80 දශකයේදී ආචාර්ය කෝර් මහාචාර්ය අපේ කාලු මේ අරගල කරන අවධියේදී මෙම ප්‍රතිපාර්ශ්ව දෙක තිබුණේ කොහොමද? මිත්‍යාවේ ප්‍රතිපාර්ශ්වය තිබුණේ කොහොමද? අපි ගම්වල ඒ වගේ ප්‍රමුඛතාවය හඳුන්වපු නාමයන් බවට පත් උනේ එක කට්ටඩිය, කපු මහත්තයා, වෙද මහත්තයා, එහෙම නැත්නම් දෙයියා. මට මතකයි අපේ ගම්මවට මානේරුව කියලා ගමක් තිබුණා. ඒ මානේරුව ආරූඪීන් සාත්‍ර කෙනෙක් හිටියා. එයාට කිව්වේ මානේරුවේ දෙයියා. තව කෙනෙක් හිටියා අපේ ගම්මෙන්දී එයත් ආරූඪීන් සාත්‍ර කියනවා. එයා කොණ්ඩේ කැරලි ගිහිලා එහෙම පොඩි රළු ගතියක් තිබුණේ. ඒ ආවේශ වුණාම කට්ටිය බය වෙනවා. එයාට කිව්වේ ගම්මැන්දී දෙවියා. එතකොට එදා මේ කණ්ඩායම් හඳුන්වපු වාග් ප්‍රකාශකයන් බවට පත් වෙලා තිබුණේ කට්ටඬියා, කපු මහත්තයා, වෙද මහත්තයා, දිමානීරිය දෙවියා, ගම්මැන්දී දෙවියා. ඒ වගේ තලයක තිබුණේ. ඒ වගේම එදා ඒ ජනතාවගේ භාවිතාවන් හැටියට මේගොල්ලෝ ගත්තේ ඊටාම සරල කරුණු වලට. දේශපාලන ප්‍රශ්න විසඳන්න මේව උපයෝග කරගත්තේ නැහැ. ජනාධිපතිවරණ පවත්වනවද නැද්ද කියලා තීරණය කරන්න මේව උපයෝග කරගත්තේ නැහැ. මම හිතන්නේ දිව් සහෝදරයා අපිට වඩා ඉතිහාසය දන්නවා ඇති. ඒක එක සමාජ තලයක තිබුණා. ඒවා ඊට කුඩා බලිතොවිල් ආකාරයෙන් තිබුණා. යම් යන්ත්‍රයක් කර පැලඳීමේ ආකාරයෙන් තිබුණා. අතේ නූලක් බඳින ඉනේ නූලක් ගැට ගන්න තත්වයෙන් තිබුණා. අර සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සමීප වූ සංස්කෘතියක් හැටියට මේක පැවතුණා. මේක තමයි 60 70 දශකයේ අපේ මතක කාලේ 70 අග වගේ බැලුවොත් අපිටත් මතකයි ඒ මට්ටමේ තමයි මේක තිබුණේ. ඒ වගේම ආර්ථිකයේ විසින් ඔවුන්ගේ ජීවිතත් විශාල සංකීර්ණ කරලා තිබුණේ නැහැ. ඊට අවම අවශ්‍යතාවයන් ටිකක් තමයි ආර්ථික වශයෙන් ඒ සමාජයට සපුරා ගැනීම වමනාව තිබුණේ. ඒ නිසාමත් මේවා විශාල තලයකට සම්බන්ධ වෙලා තිබුණේ. ඒක තමයි මිත්‍යාව පාර්ශවය මීට දශක ගණනාවකට පෙර නියෝජනය කරපු ස්වභාවය. ඊට එරෙහි පාර්ශවය නියෝජනය කරේ කොහොමද? කාලෝ නියෝජනය කරන පාර්ශවය කොහොමද ඒ වෙලාවේ නියෝජනය කරේ? ඒකත් තිබුණේ විශේෂ මධ්‍ය මහා විද්‍යාල පද්ධතියත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පසුව අපේ රටේ අධ්‍යාපනයේ දේශීයත්වය පිළිබඳ තිබුණු සාකච්ඡාවත් විද්‍යා අධ්‍යාපනයේ පැතිරවීමත් හරහා මේ ශාස්ත්‍රයේ තිබුණ යම් හැඟීම් අවුස්සන හාරහාර කටයුතු කරන්න පොළඹවන ඒ පිළිබඳ උනන්දුවක් අවබෝධයක් හැදෙන තොරතුරු සාක්ෂි විමසන්න පෙළඹෙන මට්ටමක තමයි මේ කඳවුරක් තිබුණේ. ඒ නිසා මේ දෙක අතර ගැටුම තිබුණේ ඉතාමත් සංකීර්ණ ගැටුමක් බවට පරිවර්තන වෙලා තිබුණේ. අපි දන්නවා සමහර ඒවා ශාස්ත්‍රීය සංග්‍රහයන් ලෙස මේ ගැටුම ඉදිරිපත් වෙමින් තිබුණා. මිත්‍යාවේ යෙදෙන කණ්ඩායම් වල ඒ ක්‍රියාකාරකයන්ට හේතු සාධක වෙන වෛද්‍ය විද්‍යාවේ සාධක, භෞතික විද්‍යාවේ සාධක නේද මේවා අරගෙන ශාස්ත්‍රීය අරගලයක් තිබුණා මේ කඳවුරට එරෙහි. ඊට පස්සේ ප්‍රායෝගික අරගලයක් තිබුණා. එවැනි තැන් වලට ගොස් කඩා පනිමින් ඒ පිළිබඳව සංවාදය යෙදෙමින් ඒ පිළිබඳ කතිකාවතක් නිර්මාණය කරමින් එවැනි තැනක ඒ සංවාදයකට පොඩි රසමුසු භාවයක් තිබුණා. ආందోලනයක් තිබුණා. ඒවා විශාල ගැටුම් තලයකට අවතීර්ණ වී තිබුණේ. මහලා තියෙන සමහර අවස්ථාවල පොඩි ඒවා ගිනි පාගන තැනට නිකන් ඇණයක් දෙකක් දානවා. ඒ මට්ටමේදී වෙන නැත්නම් ගිනි පාගන ඇවිදිනකොට වටන්න කියලා පොල්ලක් හරහට දාලා පොල්ල උස්සන්න හදනවා. ඒ වගේ සරල ගැටුමක මේක තිබුණා. ඒ නිසා එදා ඒ යුගයේ ඒ වගේම අනිත් පාර්ශ්වයට අපිට අර්ථකථනය කරන්න පුළුවන් පාලක පන්ති වමනාව ඒ මතවාදී නියෝජනය කරනවා සූරා කැමීම මේ වලමක් ඇටියට එක තිබුණා. නමුත් ඊට වඩා වෙනස් සාධක ගොඩක් ඒගොල්ලන්ට එදා ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ දේශපාලන ප්‍රමුඛතම සාධක බවට මේක පරිවර්තනය කරගත්තේ නැහැ. හැබැයි අද මොකද වී තිබෙන්නේ? අද අපි හිතනවා
අපේ රටේ මේක විශාල සංකීර්ණතම තැනකට ඇවිල්ලා තිබෙනවා. එකක් මේක ප්‍රබල ආර්ථික පෙරමුණක් අද. එදා කපු මහත්තයාගේ ජීවිතෙත්, කට්ටනි මහත්තයාගේ ජීවිතෙත්, මානේරිය දෙයියගේ ජීවිතෙත් අපි හොඳට දන්නවා. හැබැයි හද හග්ගෙඩි මුදලාලිගේ ජීවිතෙත්, කතරගම දෙවියෝ වඩින කෙනාගේ ජීවිතයත් ගැන අපි හොඳට දන්නවා. ඒ නිසා මේක ඉතා ප්‍රබල ආර්ථික බලයක් මේක නිර්මාණය කරනවා. මට මතකයි නාත්තණ්ඩි හිටියා, මම හිතුවා මිය ගිය නිසා නම කියන්නේ නැහැ. එතුමා පත්තරේට ලිපියක් ලිව්වා මේ 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහත්තයා පරදිනවා විතරක් නෙවෙයි පෙරදිලා හිරේ යනවා කියලා. එතුමා එක්තරා පත්තරයකට මේ ලිපිය ලිව්වා. ලිපිය ලිව්වට පස්සේ පොඩි ආందోලනයකට තුරු දුන්නා. මොකද මේ දේශපාලන කාටවත් තේරුම් ගන්න පුළුවන්. ඒතර නිකන් කවුද හිරේ යවන්නේ කියන තරගයක් වගේ තමයි ඒතර තිබුණේ. මේ පැත්තෙත් කියන මම ජම්පරේ යන්දනවා, ඔයා කියන මේ එතන තිබුණේ කවුද හිරේ යවන්නේ කියන තරගයක්. ඉතින් ඒක අලුත් දෙයක්වත් නෙවෙයි. ලිව්වා ෆොන්සේකා මහත්මයා පරදිනවා විතරක් නෙවෙයි ජනාධිපති ඡන්දයෙන් පස්සේ හිරේ යනවා කියලා. ඊට පස්සේ එතුමාගේ ලේකම් මගේ කිටක් මිත්‍රයෙක් එතුමා මේ ඒ නාත්තණ්ඩි මහත්මයා හම්බෙලා කිව්වා මේ ඔයා මේ ලියපු එක වැරදි, මේක අපේ ඡන්ද වලට බලපානවා. ඊළඟ සතිය ලිව්වා ලේකනුත් හිරේ යනවා කියලා. ඒකත් හරි සාධාරණයි. මොකද එයා සමීපයෙන් හිටිය ලේකම්තුමා සමහර එක කටයුතු වලට මෙදියත් උනේ යා අරයා ගන්න ඕන අනිවාර්යෙන් මෙයත් ගන්නවා. ඊට පස්සේ ජනාධිපති ඡන්දයෙන් පස්සේ දෙන්නම හිරේ ගියා. කවුද මේ අපි ෆොන්සේකා මහත්තයාත් හිරේ ගියා, ලේකම් සේනක යත් හිරේ ගියා. හිරේ ගිහලා තුමා එළියට ආවා. ආවට පස්සේ තුමාගේ තියෙනවා මේ ජුබිලි කනුව ගාව විශාල ගොඩනැගිල්ලක් තිබෙනවා. දැන් බලාගෙන පුළුවන් සෝවිතාන්තර පන්සලට එහා පැත්තේ. ඒ ගොඩනැගිල්ල ලොකු බෝඩ් එකක් දැම්මා. දාලා සාත්‍ර කියන්න පටන් ගත්තා. අර නාත්තණ්ඩිය කෙනා ගෙනලා කාමරේ නතර කරගත්තා. එයා සතියේ දවස් 3ක් දැන් සේනක ගාව සාත්‍ර කියනවා. පැයට රුපියල් 45000යි. එයාට බිම් කුලිය හම්බ වෙනවා 20000ක්, 25000ක් කරයට හම්බ වෙනවා. එයා මේක ඉතා හොඳින් තමන්ගේ ආර්ථික ව්‍යාපෘතිය කොටසක් බවට පත් කරගත්තා. එතකොට මේකේ ප්‍රබල ආර්ථික සාධකයක් මේක ඇතුලේ තිබෙනවා. අත්තරින්න බැරි. නාලිකා ගත්තොත් මම දන්නවා සමහර නාලිකා වලට මේ අය සල්ලි ගෙවලා මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් සමහර ප්‍රෝග්‍රෑම් තියෙනවා සම්බන්ධ වෙන සම්පත්දායකයාට අඩුම තරමේ යන්න වාහනයක් දෙනවා. එහෙම නැත්නම් වකරි පොඩි පහසුකමක් දෙනවා. මොකද නාලිකාවේ සම්පත්දායකට. මේ සම්පත්දායක එහෙම නෙවෙයි. මේ සම්පත්දායක ගෙවලා තමයි රූපවාහිනී වැඩසටහන් වල ඉන්නේ. ඒ නිසා එක සැරයක් අපි පාර්ලිමේන්තුවේ යෝජනාවක් කරා අඩුම තරමේ මේ වැඩසටහන් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී කියලා වාර්තා කරන්න කියලා. ඒක ජනතාව දන්නවා. මෙයා ඇවිල්ලා මේක කියන්නේ සල්ලි ගෙවලා කියලා. ඒතර මේක ඒ ආර්ථික තලයට මේක ඇවිල්ලා තිබෙනවා. ඊළඟ මේක ඇවිල්ලා තිබෙනවා විශේෂම ගත්තොත් මිනිස්සුන්ගේ ජීවිතවල ඇති වී තිබෙන කඩාවැටීම හේතු කොටගෙන. ජීවිතවල විශාල අපේක්ෂාවන් තිබෙනවා. ඒ අපේක්ෂාවන් අපිටම ඒගොල්ලෝ විසින් නිර්මාණය කරලා දෙනවා. හැබැයි නිර්මාණය කරලා දෙන අපේක්ෂාවන් අපිට ඉටු කරගන්න බැරි වෙ තිබෙනවා. ඉතින් අපේක්ෂාව කඩාවැටීම නිසා විශාල ජන ප්‍රජාවක් මේ දිශාවට තල්ලු වෙමින් යනවා. මේකේ සාධකයක් තිබෙනවා. ආර්ථිකය ඇති වී තිබෙන සංකීර්ණතාවය මිනිසුන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න අසමත් වීමත් හේතු කොටගෙන මේ පිටුපස හඹාගෙන යනවා. කොච්චර හඹාගෙන යනවද? ඔබට මතක ඇති. දොළුකන්දේ හාමුදුරුවෝ දැන් මම ඊට පස්සේ අත්තරංගොඩපත් වුණා. දැන් කොහේ ඉන්නවද දන්නේ. උන්වහන්සේ පිරිත් පැන් දෙනවා මේ ලෙඩ වලට සුව වෙන්න කියලා. ඉතින් මිනිස්සු හඹාගෙන යනවා. Tamanට පිළිකය හැදිලා තියෙනවා, බෙහෙත් ගන්න මුදල් නැහැ, ඉන්ජෙක්ෂන් එක ගහන්න මුදල් නැහැ. Tamanට වකුගඩුවේ නාල හිර වෙලා තියෙන බව දන්නවා. නාලේ හිර වෙලා තියෙන බව දැනගන්න විතරයි පරීක්ෂණයට සල්ලි තියෙන්නේ. ඔපරේෂන් කරගන්න සල්ලි නැහැ. අපි අය ගොඩක් අපි දන්නවා. එයාගේ පපුව අමාරුවක් හැදුනාම පරීක්ෂණ කරගන්න පුළුවන්. පරීක්ෂණෙන් හොයාගන්න නාලේ හිර වෙලා තියෙන කියලා. ඒතර අපිටත් හම්බුණා කියන සහෝදර අපේ නාල 4ක් බ්ලොක් වෙලා තියෙන්නේ. හැබැයි ඔපරේෂන් කරන්න සල්ලි නැහැ. ඉතින් එයා ඔක්කොම ගියා දොළුකන්ද හාමුදුරුවන් පිටිපස්සේ ගිහිල්ලා දැන් පිරිත් පන් පිව්වම මේක හොඳ වෙනවා කියලා ගියා. සරයක් උන්වහන්සේ ගියා මේ ඇබිලි පිටියට. වතුර බවුසර් එකකටම
උන්වහන්සේ මේ දේශනාවන් පවත්වලා මේ ලෙඩසුව වෙන වතුර බවට පත් වුණා. වතුර බවට පත් වුණාට පස්සේ ඒ වතුර මදි වුණා ආපු සෙනඟට. ඊට පස්සේ උන්වහන්සේ සනිකව මුළු චන්ද්‍රිකා වැවම ඒ තත්ත්වයට පත් කරා. මම ඇත්ත කියන්නේ. ඊට පස්සේ ආපු මිනිස්සු බෝතල් අරගෙන වැව ඉවුරට ගිහිල්ලා දැන් මේ වතුර පුරවන්න යනවා. වතුර පුරවන්න යනකොට වැව ඉවුර බොර වුණා. දැන් ඒ වතුර අරන් බොන්න බෑ. සැම්පලි පිටිය තරනෝ ටයර් අරගෙන ඇවිල්ලා මැදට ගිහිල්ලා වතුර බෝතලයක් ගෙනත් දුන්නා රුපියල් 200. මේ දැන් මිනිස්සු ඇහි මේ මේකට දැන් යනවා. ඒකද මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණ වෙලා තියෙන අපේක්ෂාවන් වැඩි වෙලා තිබෙනවා. ඒ අපේක්ෂාවන් ඉටු කරගෙන සමත් වෙච්චි ආර්ථිකයක් නිර්මාණය වෙලා නැහැ. ඒ නිසා මෙවැනි මිත්‍යාවන් පිටපස විශාල ලෙස මේ හඹාගෙන යන සමාජයක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඔය දොළපිදිනි තට්ටුව තියෙන තුම්මන් හන්දියක තුම්මන් හන්දියක තියෙන සමහර දන සෙනසුරාදා සහ අඟහරුවාදා කෙම්බුරු දිනවල ඒත් තුම්මන් හන්දියක් හොයාගන්න නැහැ. තමන්ගේ දොළපිදිනි තියන්න පාන්දර 3ට ඇවිල්ලා වෙන කෙනෙක් තියලා ගිහින්. ඒ තරමට මේක හඹාගෙන යන සමාජයේ විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට එක හේතුවක් සමාජයේ ඇති වී තිබෙන මේ ආර්ථික විසින් ඇති කර තිබෙන අපේක්ෂා බංගත්වයේ මේකට හේතු සාධක වෙයි. ඒ ගොඩාක් සාධක අධ්‍යාපනයේද මම ගොඩාක් පැහැදිලි කරන්න යන්නේ නේ. ඊළඟ ප්‍රධානම දේ තමයි මේක මේ තරම් ප්‍රබලතාවයකට එවිත් තිබෙන්නේ. මේක දේශපාලන බල කවය ඇතුළට ආවා. මේකයි ප්‍රශ්නේ. දේශපාලන බල කවේ පංගුවක් බවට මේක පත් වුණා. ඒක කුඩා තැනක සිට මාදන මාතර පැත්තේ മന്ത്രിවරයෙක් ඉන්නවා. සිස්සත්ව භාග කාලේ මතුරුලා පෑනක් දෙනවා. ඒ ඔහුට ඊට වඩා ලොකු දෙයක් කරන්න බෑ. මම දැක්ක පුවත්පතක වාර්තා කරලා තිබුණා. සිස්සත්ව විභාගේ ලියන්න ගියපු දරුවෙක්ගේ පෑන ලියෙන්නේ නැතුව ගිහිල්ලා. ඊට ශාලාධිපති ළමයි අඬනවා. ඉතින් ඊතර ශාලාවේ හිටපු ශාලාධිපතිතුමා ඇවිල්ලා වෙන පෑනක් දෙන්න හදනවා. දරුවා කෙනේ මේ පෑනෙන් මට ලියන්න බෑ. මතුරුප්ප පෑන ලියෙන්න තුනේ කියලා. කියන්නේ මතුරුප්ප පෑන තමයි මේ ලියුන්නේ තු. ඒතකොට ඒ එතන සිට ඒ කියන්නේ අර පෑනක් මතුරා දෙන තැන සිට ඒක තමයි සරලම තැන මෙතන. එතන සැන සිට කොයි දක්වා මේක ගිහිලා තිබෙනවද? තමන්ගේ ඇඟේ බරට රත්තරන් දින අර තරාදි වල බහැලා අපි දැකලා තියෙන මේ තිරුපති වලනේ මේක දේශපාලනේ ඒක මන් දන්නේ අකුරස්සි മന്ത്രിවරයාට ඒ තරම් දෙයක් කරගන්න බැරි ඇඟේ බැරට රත්තරන් හෝ ඇඟේ බරට මොනවද කාසි හෝ නේ ඒවා දෙන්න තරම් ධර්මත්කමක් නැති වෙයි. එතුමා පැන්සලක් දෙනවා. හැබැයි එතනින් උඩ කවේ ගත්තාම නේද? තිරුපති ගිහලා තමන්ගේ ඇඟේ බරට කාසි, තමන්ගේ ඇඟේ බරට රත්තරන්, තමන්ගේ ඇඟේ බරට මේ බරට සමාන එක දේවල් තීරණය කරන්න තැන. එහෙනම් මේක විශාල ලෙස දේශපාලන කවයට ඇතුළු වුණා. දේශපාලන කවයට ඇතුළු වෙන්නේ කොච්චරද කියනවනම් ඉස්සර අපිට මතකයි හැම මැතිවරණයකදීම ඡන්දේ දවසට අන්තිම රාත්‍රියේ රාජ්‍ය නාලිකාවල සාකච්ඡාව ඒ සාත්‍රකරුවන්ගේ සාකච්ඡාව හැමදාම නම් කියන්න පුළුවන් ගොඩාක් IT විශේෂයෙන් IT නාලිකාවේ කියන අන්තිම සාකච්ඡාව බවට පත් වෙන ශාස්ත්‍රකරුවෝ වුණ ඇවිල්ලා මේක ශාස්ත්‍ර කියන තැනට පරිවර්තන කරනවා. මේ දේශපාලනයට ආවා. ඊට පස්සේ සමහර දේශපාලන කඳවුරු නියෝජනය කරපු අය ඔහු ජයග්‍රහණය කරේ නැත්තම් මම ගෝල් පේස් පිටින් ගිහලා වෙඩි තියා ගන්නවා කියලා කිව්වා. ඒ තරම් මේක ප්‍රබල වුණා. මම දන්නේ දැන් කොහෙද කියලා එතුමා මම දැක්කේ නැහැ කාලෙකින්. එහෙම කියපේ කොහොඳයි දැන් නැති නිසා. ඉතින් ඒක එතෙන්ට ආවා. දැන් මේක ඒ වගේම මම දැක්ක මේ ළඟදී කණ්ඩායමක් එකතු කරලා ඒ කණ්ඩායම එකතු කරලා කිව්වා දැන් මේක අසංවිධිතයි මේක සංවිධිත බවට පත් කරන්න ඕන. ඉතින් සංස්කෘතික අමාත්‍යාංශය අපි අරගෙන සංස්කෘතික අමාත්‍යාංශය වෙනම එකකයක් හදනවා කිව්වා ඒ කට්ටඩියන්ගේ වැඩ කටයුතු කිරීම සඳහා කියලා. මම දැක්ක පොරොන්දුවක් දුන්නා. ජනාධිපති අපේක්ෂිත මේ සතියකට විතර කලින්. දැන් මේක ආයතනගත කරමින් තිබෙනවා. මේකට විශාල දේශපාලන මැදිහත් වීමක් මේක ඇතුලේ ගැබ් වෙලා තිබෙනවා. ඒක තමයි අද අපි මුහුණ දී තියෙන විශාලතම ගැටලුව. මේක ස්වභාවිකව ජනතාවගේ පාරම්පරික ඇදහිම් සංස්කෘතිය මත තිබෙන තැනක් නෙවෙයි දැන් මේක. මේක දේශපාලනේ බලවිහිුව ඇතුළට මේක දැන් ගමන් කරලා තිබෙනවා. ඒ නිසා දේශපාලන බලවිහිුවේ තවදුරටත් පවතින ආර්ථික සාධක එහෙම නැත්නම් ජනතාවගේ සේවාවන් පිළිබඳ සාධක තුල පමණක් නෙවෙයි අද දේශපාලන අරගලයේ මේ සංස්කෘතික සාධක තුලට ඇවිල්ලා තිබෙනවා. ඒකේ එක පාර්ශවයක් මේ ඔක්කොමත් එක ගොඩනැගුණු පාර්ශවය
මේක තමන්ගේ දේශපාලන දෘෂ්ටිවාදය බවට පත් කරන් තිබෙනවා. ඒක තමයි දෘෂ්ටිවාද. කියන්නේ මොකක්ද? එතනින් පසුව තමයි පණ නගින්නේ අපේකම. මේවා විවේචනය කිරීම අපේ නොවෙනකම. මේවා පසුපස යාම අපේකම. මේවා ආරක්ෂා කිරීම සංස්කෘතිය නැත්නම් කොහොමද කියන්න පුළුවන් කන්නේ මම සංස්කෘතික අමාත්‍යාංශ වෙනම ඒකකයක් හදලා මේක සංවිධ ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි අදහස ගන්න. ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි ගන්න කොහොමද? ඒගොල්ලන්ගේ දුක් ගැනවිලි කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ දෙවියන්ට. සාමාන්‍ය ජනතාවට නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මොකක් හරි ආයතන පීඨනයක හරි විශ්‍රාම වැටුපක් නැති වුණාම ඒක ගිහිල්ලා කතා කරන්න. හැබැයි මේගොල්ලන්ට එහෙම තැනක් ඕනේ නැහැ. ඒගොල්ලෝ අපේවත් ගන්නයි ප්‍රශ්න. අපේ ප්‍රශ්න ගන්න කෙනාට අපි මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන ආයතනයක් හදන්න ඕනද? නැමෙ දේශපාලනයට ඇවිල්ලා තිබෙනවා. දැන් මට මතකයි ඔය කතරගම බස්නායක නිලමුණාට පස්සේ රාජ්‍ය බල විවේක කෙනෙක් ඒ කතරගම අර කපු මහත්තයලා දෙන මේ ඒගොල්ලෝ මෙහෙවන එක කාලයට අනුව මාස වලට බෙදලා තමයි කපු මහත්තයපත් කරන්නේ. ඒතර අස්වැන්න නැති කාලයට තමයි එක කපු මහාර ඒගොල්ලෝ පරිගන්නුන කපු මහත්තයපත් කරා අස්වැන්න නැති කාලෙට. පෙරහැර පූජා අඩු කාලෙට පත් කරා. පත් කරාට පස්සේ මේක පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගුණා. එයාට ප්‍රශ්නයක් ආවා. අපි පාරම්පරික කට්ටිය මේකේ අන්දකේ ශේෂ්ත්‍රාධික නඩුවකුත් දැම්මා. පාරම්පරික කට්ටිය. ඒ නිසා පාරම්පරික අපිට මේ උරුමය අද නැති වෙලා තිබෙනවා. අස්වැන්න නැති කාලෙට තමයි අපේ කපුකම කරන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා මංගාවට ඇවිල්ලා කිව්වා මොකක් හරි මේකට කතා කරලා දෙන්න බැරිද කියලා. දැන් ජනතාව මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම කපු මහත්තයා ගාවට ගිහිල්ලා කියනවා කපු මහත්තයා තමයි අපේ ඒජන්ට් දෙවියන් වහන්සේත් එක්ක අපි ගනුදෙනු හදන්නේ. කපු මහත්තයා ගිහිල්ලා කියන අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කපු මහන්සියක දෙවියන් වහන්සේට කියනවා නේද? ඒ ඩියුටි එක කරන්න යා. ඒතර අපේ දුක් ගැනවිල්ලා ගිහිල්ලා අපි කපු මහත්තයාට කියනවා. කපු මහත්තයාට දුක් ගැනවිල්ලා කාපුවම එතුම ඇවිල්ලා අපිට කියනවා. කතරගම විතරක් නෙමෙයි මට මතකයි මෙතන මේ කවුද? දෙවුන්දර දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා. එතුමා මගේ මිත්‍රයෙක්. මම හිතන්නේ තරහ වෙන්නේ නැති වෙයි කියලා මේ කිව්වයි කියලා. එතුමා මට කිව්වේ අර ඒත් ඔය දේශපාලන අධිකාරිය ඔකට රිංගුවා. ඒ කියන්නේ මේ බස්නායක නිලමේ තනතුර පවා දේශපාලනට ගෙනාවා. පවුල්. අපි දන්නවා සාමාන්‍යයෙන් දලදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුර ගන්න බෑ උඩරට කෙනෙක් වෙන්නේ නැතුව. ඒ නිසා පෞසුගේ කාලේ උඩරටින් විවාහ යෝජනා කරමින් තිබුණා. පස්සේ විවාහය අත්හැරුණා. විවාහ යෝජනා කරමින් ඥාතිත්වයක් හදාගන්න ගියේ මේ දලදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුර ගන්න. ඒතර මේ ඔක්කොම අර දේශපාලනත් එක්ක සම්බන්ධ කරමින් තිබුණා. ඒතර ඒ විදිහටම දේශපාලන අධිකාරිය කෙනෙක් යා කනිදවැලි සංස්ථාවේ සභාපතිවරයා එයාම බස්නායක නිලම බවට පත් වුණා. එයාත් නිලමේ දෙවුන්දර දේවාලය. ඒ නිලම ගැන තමයි මතකද ඔයගොල්ලන්ට අර පොලිස්පතිවරයා සාගල අතර කිව්ව සාකච්ඡාව. අර මම නිලමගේ ෆයිල් එක හංගන්නම් කියලා කිව්වේ. අන්න ඒ නිලමේ. දැන් මේ කියන්නේ මේ වගේ තියෙන සම්බන්ධතාවය. එතුමා තමයි එතකොට කනිදවැලි සංස්ථාවේ හිටපු සභාපතිවරයා. එයාගේ නමත් නිලමේ. එයා දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේ. එයාගේ ඔය කනිදවැලි සංස්ථාවේ සිද්ධ වෙච්ච වංචාව පිළිබඳව තමයි සාකච්ඡාව එළියට ආවේ. ආපිලා තමයි සාගර රත්නායක මැදිහත් වෙලා කතා කරලා කියන්නේ පොලිස්පතිවරයාට ඒ ෆයිල් එක පැත්තට තියන්න. සර් මම බලා ගන්නම් කියලා ජනප්‍රිය ටෙලිෆෝන් කෝල් එකක් අන්නේ නිලමේ. ඒ නිලමේ විසින් මේ කපු මහත්තයාට කරදරයක් කරා. ඒ කපු මහත්තයා අයින් කරා. එයාට වාරණයක් දැම්ම මේ පැත්තටම ඇතුල් වෙන්න බෑ කියලා. දැන් අපේ ගම්වලත් ඔහොම වෙනවා මේ ඊඩමට ඇතුල් වෙන්න බෑ. අයියයි මල්ලි රණ්ඩු වෙනවා. රණ්ඩු වුණාම අපි යනවා කපුව ගාවට කියලා. දැන් කපුවට ඒ වැඩේ වෙලා. තමන්ගේ දේවාලයේ සීමාවට ඇතුල් වෙන්න බෑ කියලා. කපුව ආවේ කා ගාවටද? මං ගාවට. ඇවිල්ලා කොහොම සහෝදර මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න බැරි මාර ප්‍රශ්නයක් මට වෙලා තියෙනවා. හරි. මම කියන්නේ උත්සාහ කරමින් තියෙන වෙන මොකුත් නෙවෙයි. එකක් මේ වගේ මිත්‍යාව පෙරලා තිබෙනවා. අනිත් එක ප්‍රධාන වශයෙන් ගත්තොත් මේක ප්‍රධාන දේශපාලන සංස්කෘතියේ පංගුවක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේකට එරෙහිවීම දැන් එදා කාලෝ ඒ යුගයේ මේකට එරෙහිවීම ශාස්ත්‍රීය රැඩිකල්වාදී ජනප්‍රියවාදී පොඩි අර හැඟීම් අවුස්සන කුකුස නිර්මාණය කරන තත්ත්වයක් තමයි එදා තිබුණේ. ඒ නිසා තමයි ගිනිපා ගන්න ගියයි කිව්වාම ඒක හරිම අර අපේ සහෝදර මන්ත්‍රී පැහැදිලි කරා. ඒක විශාල ජනප්‍රියතාවයකට පත් වෙන මේ රැඩිකල්කම. ඒ උනන්දුව තමයි එදා තිබුණේ. ඒකට මේ තරම් දේශපාලනේ සම්බන්ධ වී තිබුණේ අද මේක දේශපාලන ව්‍යාපෘතියේ බල කොටසක්. අද මේකට විවේචනය එල්ලුණාම මොකක්ද වෙන්නේ? ජාතියක් ජම්මයක් නැති කෙනෙක්.
නේද? මම කියන්නේ මේ නෙවෙයිනේ රටක් ඉතිහාසයක් ගැන තකන්නේ නැති කෙනෙක්. අපේ මහා අනර්ග සංස්කෘතියට එරෙහිව හිට ගන්නලද කඩාකප්පල්කාරී. මෙවැනි අර්ථකථනයන් තමයි දැන් මේ කඳුරට එමින් තියෙන්නේ. එදා වගේ නෙවෙයි. ඒ නිසා එදා තලයේමද මට මතු කරගන්න ඕන උනේ ඒක. එදා තලයේමද අද අපට මේ ප්‍රශ්නේ තියෙන්නේ. එදා තලයේ නෙවෙයි තියෙන්නේ. එදාට වඩා සමාජ ජීවිතේ සංකීර්ණ වී තිබෙනවා. එදාට වඩා මෙය ආර්ථිකයේ ප්‍රබල සාධකයක් නියෝජනය කරනවා. එදාට වඩා තාක්ෂණයේ විද්‍යාව ඇති වී තිබෙන දියුණුව මේ සඳහා උපයෝගී කරගන්න. මේ සඳහා උපයෝග කරගන්න. අපි දිව් සෝදරෙත් කිව්වේ පාන්දරනේ උදේ 7ට. ඒ කියන්නේ ඉස්සරලම පත්තරේ විස්තරේ ඊළඟ ශාස්ත්‍රීය විස්තරේ හැම නාලිකාවක් බලන්න. එක්කෝ පැලයක් අරගෙන එනවා ලකී පාන් කියලා. එක්කෝ හක් ගෙඩියක් අරගෙන එනවා. නේද? එක්කෝ ඇටමාලයක් දාගෙන නේද රැවුලක් වවගෙන බමුණෙක් වගේ කෙනෙක් එනවා. ඒ ඇවිල්ලා මේක මුළු සේදවීමක්ම කරනවා. සමහර ගම් ගෙවල් වලින් අපිව පිළිගන්නේ නැහැ කියලා. කුස්සිය උයනවා. හැබැයි දණු කියනකොටම දුවගෙන එනවා. මගේ ඒකට යා දණු. හරිද? ඒ පිළිගන්නේ දණු කියනකොට යා දුවගෙන එනවා. සමහර අය මම දැකලා තියෙන උදේ අද SMS එක එනවා. උදේ ඇඳෙන් බහිනකොට අද මොකද දන්නේ මට කියලා බහින්නේ. SMS එකකින් එනවා මේ අද යාගේ ඒ මම හිතන්නේ ඒක ඇප් එකට හරි රෙජිස්ටර් වෙන්න ඕන නැති. රෙජිස්ටර් වුණාට පස්සේ Tamanට අද දවසේ පලාපල එන ඇඳෙන් බහින්න කලින්. ඉතින් කල්පනා කරලා ඇඳෙන් බහිනවද වම් පැත්තෙන්ද බහින්නේ දකුණු පැත්තෙන්ද බහින්නේ? මේකේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා මේ තාක්ෂණයේ විද්‍යාවේ දියුණුව මේ මිත්‍යා විනය උපයෝග කරගෙන තිබෙනවා. ඒක තුන්වෙනි සාධක. හතරවෙනි සාධකය තමයි මම මතු කරේ මේ දේශපාලන ව්‍යාපෘතියේ දෘෂ්ටිවාදයේ කොටසක් බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා කාලෝ මැතිතුමාගේ යුගයේ තිබුණු අරගලයට වඩා මේ යුගයේ අරගලයේ සංකීර්ණයි කියලා අපි විශ්වාස කරනවා. අන්නේ අරගලයේ අපිට තියෙන ආකාර දෙකකින් මම දැකලා තියෙන මේ සමහර විට යථාරූප වැඩසටහන අපි සෝදරේ හිටියා. යථාරූප වැඩසටහනේ සමහර ඒවා අපි දැක්කා ඒකට එරෙහිව අරගලයේ තිබෙන්නේ. ඒ ශේස්ත්‍රයේ නියෝජනය කරමින් ඉන්න කෙනා දිනා ගැනීමේ දිශාවට නෙවෙයි. අරගලයේ තියෙන්නේ ඒ ශේස්ත්‍රයේ ඉන්න කෙනා එහෙටම තල්ලු කරලා අපි නිකන් අමුතු අය වගේ පෙන්වීමේ අරගලයක්. ඒක හොඳද? මම ප්‍රකාශයක්ම කිව්වොත් තමන්ගේ ස්වාම පුරුෂයා කාන්තාව අනියම් සබත්තාවයක් පටන් ගත්තට පස්සේ එයා යන කතරගම දියුගාවට යන්නේ මොකටද? කතරගම දියුන්ටත් නෝන්ලා දෙන්නේ කියලා කිව්වා. මම දැක්ක එක කියනවා. ඒකෙන් කවුද අපි දිනාගන්නේ? කවුද අපි වෙනස් කරන්න සමත් වෙන්නේ ප්‍රකාශය? මම කියන්නේ මේ ප්‍රකාශ අපි කිසිවෙත් දිනාගන්නේ නැහැ. අපි අර කඳවුර තවත් ඒ දිශාවට තල්ලු කරලා කියනවා ජාතිය ජම්මයක් නැති කට්ටිය අපි. මෙතන මේක තල්ලු. ඒ නිසා මේ සංවාදය අපි සිදු කරන්නේ මේ දේ මත පදනම් වෙලා සමාජ හැඩගැස්මක් තියෙන මිනිස් ජීවිතත් එක්ක. ඒතර අපේ අරගලේ ස්වභාවය විය යුතු කියලා අපි විශ්වාස කරනවා. ඒ අය අපේ දිශාවට දිනා ගැනීමේ අරගල ස්වභාවයක් අපිට ඕන. හැබැයි මා දකිනවා සමහර විට අපේ අරගලේ ස්වභාවය ඇවිල්ලා තිබෙන්නේ ඒ අය ප්‍රතික්ෂේප කිරීමේ අරගලේ ස්වභාවය. ඒ ප්‍රතික්ෂේප කරන්නේ ඒ ආයතන පමණක් නෙවෙයි ඒ ආයතනත් එක්ක ගැට ගැසී තිබෙන මහා ජනතාවත් ඒ ගොඩටම තල්ලු කරමින් අපේ ප්‍රකාශ සිදු කරමින් තියෙන මම හිතන්නේ ඒක අපිට ඵලයක් නෑ. ඒක අපි වගේ කුඩා කවයක් ඇතුළේ අපිට සාකච්ඡාව කරමින් වින්දනය කරමින් අපිට දුන්න බැටේ වගේ සාකච්ඡාවක ඉන්න පුළුවන්. ඒ නිසා අපේ සාකච්ඡාව වෙන අධීරකින් මම හිතනවා මේ මිත්‍යාවට එරෙහිව සාකච්ඡාව අපි තව තලයකට ගෙන ආ යුතු කියලා. ඒ පැත්තේ. අනිත් පැත්තෙන් ගත්තොත් ඒ ප්‍රධාන වශයෙන් ගත්තොත් මම කලින් කිව්වා එක දේශපාලන කඳවුරක දෘෂ්ටිවාදය. ඒක දේශපාලන කඳවුරක්. ඒක සංස්කෘතියක්. තවදුරටත් මේ දේශපාලන කඳවුර නදාපවතින දේශපාලන කරුණු මත නෙවෙයි සංස්කෘතියක් මත. ඒ නායකයන් අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන දේශපාලන කරුණු මත නෙවෙයි. දැන් රනිල් වික්‍රමසිංහ අපිට හඳුන්වන්න පුළුවන් වැඩිපුර දේශපාලන කරුණු. ආර්ථික විකුණුපු කෙනා. රට පාවා දෙන. ඒ જાති දේශපාලන කරුණු වලින් එයාව හඳුන්වන්න පුළුවන්. තව කෙනෙක් අපිට හඳුන්වන්න පුළුවන්. ඈත ගිරවාපත් වී ඉපදුණු පුරහන් තලප ගිලින කෙනා. කවුද ඔළුවේ දෙන්නේ? ළමයෙක් දැක්කම වඩා කරන මව් සෙනෙහස පෙන්නන ගමේ පිටිජි ගැමියා. කවුද හැදෙන්නේ? මේ රට බේරගන්න අපේ සංස්කෘතිය අපේ ජාතිය ආරක්ෂා කර ගැනීම පහළ වූ නායකයා. කවුද ඔළුවේ දෙන්නේ?
ඒ නිසා දේශපාලන කරුණු වලින් ඔබට ගියපු සංස්කෘතිමය කරුණු වලින් තමයි ඔවුන්ගේ දේශපාලනය ශක්තිමත් කරන්න තිබෙන්නේ. එහෙනම් ඊට එරෙහිව ප්‍රතිපක්ෂ දේශපාලනයත් වළක්වන්න බැරි විදිහටම එම සංස්කෘතියට එරෙහි සංස්කෘතියක් නියෝජනය කළ යුතු මේ වෙලාවේ. අන්න එතෙන්ට තමයි මම හිතන්නේ අපේ පෙරමුණ දැන් ශක්තිමත් කරගත්තු. මම හිතන්නේ අනුප වංගීස උත්සාහ කරේ මේ කියන්නේ අපි වේදිකාවට නැගලා යාළුයි අපි යාළුයි කියලා අත්වල බැඳගන්න සන්දාන කතාවක් නෙවෙයි. හැබැයි මේ සංස්කෘතියට එරෙහිව. මොකද එතන දේශපාලනය. එතන ආර්ථිකය. එතන විශාල ප්‍රබල මාධ්‍ය බලය. එතන ජනතාවගේ ඇති වී තිබෙන පීඩාවේ ප්‍රකාශනය. මේ ආදී සාධක ගණනාවක් තියෙන තැනක තව දුරටත් ගිනි පෑගීම පමණ මම කියන්නේ එතුමා එක්ක රකින්න නෙමෙයි මම කියනද. එවැනි හාස්කම් වලින් පමණක් එවැනි අපි ඒවත් අපේ පැත්තත් හාස්කම් කියලා හිතුවොත් එවැනි වෙන්නේ පමණක් මේ කඳුරට මුහුණ දෙන්න බෑ. මේ කඳුරට මුහුණ දෙනවා නම් ඊට එරෙහිව සංස්කෘතික ප්‍රභේදයන් අපේ ඇතුළත් කරගත යුතු තිබෙනවා. මම එකක් දෙකක් කියන්නේ. දැන් ඔවුන්ගේ කඳුරේ මේ බලි තොවිල් මේ ඔක්කොම ඒගොල්ලෝ ගන්න අපේ අතීත උරුමයන්. අපේ ජාතික උරුමයන්. ඒව ආරක්ෂා කරගෙන තමයි අපේ රට අනාගතයට විවෘත කරගත හැකි කියන සාකච්ඡාව තමයි උන් ගන්න. හැබැයි අපිටත් තිබෙන අපේ අතීත උරුමයක් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒක එක තැනක පවතින එකක් නෙමෙයි. ඒක ගතික දෙයක් හැමදාමත්. නමුත් එහෙත් අපිත් මතු කළ යුතුයි. අපි කතා කරනද අතීතයේ අපේ තාක්ෂණික උරුමය ගැන ඒගොල්ලෝ කතා කරන්නේ. අපිට අපේ තාක්ෂණයේ උරුමයන් අපිට හම්බෙන්නේ නේද? අපිට මුද්‍රණ යන්ත්‍රය අපි හොයාගන්නේ නැහැ. දුරකථනය අපි හොයාගන්නේ නැහැ. හැබැයි අපිට අපේ සංස්කෘතික උරුමයන් විශාල ප්‍රමාණයක් හම්බ වෙන්නේ වාරි කර්මාන්තය තුලින්. එනිසා අපි මේ උරුමය කොහොමද මම කියන්නේ ඒක පිළිගනිමින් ඒ සංවර්ධනය පිළිගනිමින් සාකච්ඡාව ගෙනින්නේ කොහොමද? විශේෂයෙන් ගත්තොත් බිසෝ කොටුව. අපේ බිසෝ කොටුව ඇවිල්ලා ඒක අපේ නිර්මාණය. මඩසොරුව අපේ නිර්මාණය. කලාවැව ඉඳන් තිසාවැව දක්වා කිලෝමීටර් 52ක යෝධ ඇල. අඟලකට 70කට අඟලක බැස්මක් සහිතව වතුර ගෙනිච්චේ කොහොමද? අපේ තාක්ෂණය. අපි ගත්තොත් මාදුරුවේ බැම්ම වේල්ල මේ GPS තාක්ෂණය ඔක්කොම ඇවිල්ලා ඒ වේල්ල හදන්න වර්තමාන නූතන ඉංජිනේරුවන් තෝරාගත්තු තැනම තමයි අපේ ඉතිහාසෙ මුතු මිත්තන් තෝරන් තියෙන්නේ. ඒ තාක්ෂණික තැන කොතනද අපේ තිබෙන්නේ? සීගිරිය ඒ වටා තිබෙන සඩාස්ත්‍රාකාර නේද? චතුරාස්ත්‍රාකාර ඒ භූමිය කොහොමද අපිට මොන ලම්බකයක්ද තිබුණේ? මොන නේද දිසානති තීරීම සඳහා මොනවද අපිට තිබුණේ? ඒ කොහොමද නිර්මාණය වුනේ? සීගිරිය ගල මුදුනට වතුර මලක් ගියේ කොහොමද? ඇන්ටන් වතුර නේද? ඇන්ටන් ජලනල තිබෙත් නැහැ, සෙල්ටන් වතුර පොම්පි තිබෙත් නැහැ. කොහොමද මෙතෙන්ට වතුර මල ගෙනිච්චේ? මම හිතනවා අපේ කඳවුර ඒ තියෙන අර මතවාදීම ශේස්ත්‍රයට එහා ගියපු භෞතික උරුමයන් පිළිබඳව සාකච්ඡාවක් අපි ගන්න ඕනේ. හැබැයි ඒ භෞතික උරුමයන්ට ආපසු යාම පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි. ඒ භෞතික උරුමයන් මත පදනම්ව ඉදිරියට යන සාකච්ඡාවක් අපි ගත යුතුයි. එසේ නොවන්නේ නම් අපි අතීත උරුමයන්ගෙන් ඛණ්ඩනීය වූ ඕපපාතික සාකච්ඡාවක් බවට පත්වීම වළක්වන්න බෑ. ඒ නිසා මම හිතනවා අපේ සාකච්ඡාව ඒ උරුමේ දිගුවක් ලෙස ගන්නව හැරෙනකොට හොඳ දේ උකා ගනිමින් නරක දේ බැහැර කරමින් යන දිගුවක් ලෙස අපේ අරගලය ස්ථානගත කරගත යුතු කියලා මම විශ්වාස කරනවා. එසේ නැතු ඒ ඛණ්ඩනයක් ලෙස මේ අරගලය ස්ථානගත කර යුතු නැහැ. ඒ ඛණ්ඩනයක් ලෙස අරගලය ස්ථානගත කිරීම මහා පොදු ප්‍රජාවෙන් අපි ඉවත් වීම බවට පරිවර්තනය වීම බලකන්න බෑ. ඊළඟ මේ අපේ දේශපාලන අරගලයේ කොටස බවට පරිවර්තනය කළ යුතුයි. අපි ආර්ථික සාධක, වංචා දූෂණ පිළිබඳ සාධක විශාල සාකච්ඡා කරනවා වගේම මේ තිබෙන සංස්කෘතික තලයේ ඇති වී තිබෙන මේ සාකච්ඡාවද අපේ දේශපාලන න්‍යාය පත්‍රයේ පංගුවක් බවට පත් කරගත යුතු තිබෙනවා. ඒ වගේම ඒ සඳහා ශාස්ත්‍රීය ලිපි සපයන, ඒ සඳහා පර්යේෂණ කරන, ඒ සඳහා මැදිහත් වෙන හේතුවාදීන්ගේ සංගම වෙනි තලයන් හා අප අතර යම් අභ්‍යන්තරික එකඟතාවය සහ සාකච්ඡාවක් පැවතිය යුතුයි. ඔබලා වෙනම අපි වෙනමත් කරන අරගලයක් නෙවෙයි. අපේ අරගලයේ ස්වභාවය අපි එකිනෙකාට පවරා දෙන වගකීම් වෙනස් වෙන්න පුළුවන්. ඒ මගේ දේශපාලන තලයේ වගකීමක් වෙන්න පුළුවන්. ඔබ ඊට එහා ගියපු තලයේ වගකීමක් වෙන්න පුළුවන්. හැබැයි වගකීම් වල අරමුණ අපිට තිබෙන එක තැනක් නම් අන්නේ අරමුණ සඳහා යනකොට අපි අතර අභ්‍යන්තර එකඟතාවයක් නිර්මාණය කරගත යුතු කියලා මම විශ්වාස කරනවා. අභ්‍යන්තර සංවාද එකඟතාවය කියන්නේ සංවාදය.
කොහොමද ඔබ ඔබගේ තලෙ මේක ඉදිරියට ගෙන කොහොමද අපි අපේ තලෙ එකද ගෙන ඉඳා මේ කඳවුරේ තියෙන ශක්තිමත්භාවය හමුවේ අපි තාම ඒක ගලිවර් නම් අපි ලිලිපුට්ටන් තවම මේකට රි අරගෙන නේද හැබැයි මේකට අරගලේ ඔව් වැද්දෙක් නම් අපි වටු මේ අරගලේ එනිසා මේ අරගලේ ශක්තිමත් කළ හැකි වන්නේ අපි අතර කරන සංවාදය සහ සාමූහික එකඟතාවයකින් මේ දිසානතිය තීන්දුව తీරන ගැනීම විතරයි මම හිතනවා අන්නේ වමනාව වෙනුවෙන් වෙන්න පුළුවන් මාව මෙතෙන්ට ආරාධනා කරනවා ඉතින් අපි ඔබට ඒ පිළිබඳව සහතිකයක් දෙන්නම් ඒ වමනාව සඳහා අපේ දේශපාලනයේ මෙහෙවීමට අපි සූදානම් කියන සහතිකය ඒක අපි කරන්නේ ඒ වගේම අවසාන වශයෙන් කාලු ෆොන්සේකා මැතිතුමා ඔහුගේ ජීවිත කාලය කරලද මෙහෙට නැවත වතාවක් ඇගීමට ලක් කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා